ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් වෙල් සමගින් මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. තවත් කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් දිවුරුම් දෙයි. සමගි ජනබලවේගයේ මනුෂ්‍යට සහ හරින්ටත් අමාත්‍ය දුර. ඇමති දුර බාරගත් හරින්ට සහ මනුෂ්‍යට සමගි ජනබලවේගයෙන් විනය පියවරක්. ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ සමගි සද්ධානයේ ප්‍රතිපත්තිය නෙවෙයි. අස්වෙච්ච අයට මං කියන්න කැමති විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අගෝස්තු මාසය වන විට රට තුළ ආහාර අර්බුදයක් ඇති විය හැකි. ජාත්‍යන්තර නාලිකාවක් අමතමින් අගමැති කියයි. ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දෙන්න G7 කණ්ඩායම සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා මැයි 24 වෙනිදා අවසන්. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරු නිට්ටඹුවේදී අත්අඩංගුවට. මොහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බස් රථ රියදුරක වශයෙන් කටයුතු කරන බවට තමයි දැනට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. පෙට්‍රල් ලබා ගැනීමට ජනතාව අදත් දිගු පෝලිම්වල මාර්ග කිහිපයක් අවහිර කරමින් උද්ඝෝෂණ. වෙළඳපොළ තුල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 35ක හිඟයක් ඇති බව ලිට්‍රෝ සමාගම කියයි. ගාලු මුදුර අරගලය 42 වන දිනටත් නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී. නව කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතායි. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන කැබිනට් අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නා. නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්ව ඇත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිතුමන් ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී ඇත්තේ. වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නේ මීට පෙරත් එම අමාත්‍ය දුරේ වගකීම් දරූ රමේෂ් පතිරණ මහතායි. නලින් රුවන් ජීව ප්‍රනාන්දු මහතා නව කැබිනට් මණ්ඩලයේ වෙළඳ වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයායි. තිරන්නලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය දුරේ දිවුරුම් දී තිබෙනවා. හරින් ප්‍රනාන්දු මහතා නව කැබිනට් මණ්ඩලයේ සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයායි. මීට අමතරව මනුෂ්‍ය නානායකාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර රජයේ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන මහත්වරුන් කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කරන අතර අද දිවුරුම් දුන් අමාත්‍යවරු 9 දෙනාද ඇතුළුව නව කැබිනට් මණ්ඩලයේ මේ වන විට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් සංඛ්‍යාව 13ක්. එළඹෙන කන්නයේදී අපේක්ෂිත අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීමෙන් අගෝස්තු මාසය වන විට රට තුළ ආහාර අර්බුදයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ස්කයි නිවුස් ජාත්‍යන්තර නාලිකාවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. රට තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්කයි නිවුස් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. Congratulations on being appointed Prime Minister. I'm sure you would have liked. කවුද මේ තත්ත්වයට වගකිව යුත්තේ? මම කියන්නේ පසුගිය රජයයි මීට වගකිව යුත්තේ. අපි දැන් බංකොලොත් තත්ත්වයකට පත් වෙලා ඉන්නේ කවදාවත් නොවූ විදිහට. අපිට දැන් ඩොලර් නැහැ, රුපියල් නැහැ. ජනාධිපති ඉල්ලා සියයුතුද? ගාලු මෝදර ජනතාව තරුණයින්ගේ අදහස ජනාධිපති ඉවත් විය යුතුයි කියන එක. රටේ අනිත් අයගෙත්. ඒ වගේම සමහර දේශපාලන පක්ෂවලත්. නමුත් නීතිඥ සංගමේ අදහස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මගේ යෝජනාව අපි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරගත්තට පස්සේ සියලුම පක්ෂ සහ ජනාධිපති
ඉදිරි කටයුතු ගැන සාකච්ඡා සඳහා අවතීර්ණ විය යුතුයි. Arrangement on the future course. Massive රටපුරා දැවන්ත විරෝධතා ක්‍රියාත්මකයි. ඔබේ අදහස කුමක්ද? those protesters. මට තේරුම් ගන්න පුළුවන් විරෝධතාකරුවන්ගේ තරහ ගැන. මොකද අපි මේ වෙද්දි ඉන්නේ ස්ථාවර තැනක නෙවෙයි. උද්දමනයේ 30ක් පමණ වී තිබෙනවා. 40ක් දක්වා යන්නත් පුළුවන්. ඔබ සඳහන් කළා පසුගිය පාලනය සම්පූර්ණයෙන්ම වගකිය යුතුයි කියලා. Administration. අපිට තේරෙනවා ඉන්ධන මිල ඉහළෑම ගැන. ඒ වගේම අපි දන්නවා එය තවත් ඉහළ යන බව. ඒ වගේම ප්‍රධානම දේ අපිට වගාව සඳහා කෘෂි රසායන තිබුණේ නැහැ. එළඹෙන කන්නේදී ඒ නිසා අපේක්ෂිත සම්පූර්ණ අස්වැන්නක් නොලැබේවි. ඒ නිසා අගෝස්තු මාසයේ ඉඳලා අපේ රටේ ආහාර අර්බුදයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ වෙද්දි ලෝක ආහාර අර්බුදයක්ද පැවතිය හැකියි. ඒ නිසා අපිට හිතන්න වෙනවා ලබන මාර්තු මාසයේ වෙනකන් කොහොමද මේ ගැටලුවට මුහුණ දෙන්නේ කියලා. We have to see how we survive till about March next year. මේ වෙලාවේ ඔබ මොකද හිතන්නේ? සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන? හොඳයි. විශේෂ අත්දැකීමක් ලබා ගන්න කැමති අයට මෙහෙ එන්න පුළුවන්. ඒ වගේම ඒ අයට පුළුවන් විරෝධතාවලට එකතු වෙන්න. ලංකාවේ ජනපතිට ගෙදර යන්න කියලා බෝඩ් එකක් අල්ලන් ඉන්න. නැත්නම් ඔබට පුළුවන් අගමැතිවරයා ගෙදර යන්න කියලා බෝඩ් එකක් අල්ලන් ඉන්න. ඔබ මේ වෙලාවේ සංචාරකයන්ට පැමිණෙන්න කියලා දිරිමත් කරන්නේ නැද්ද? අපි සංචාරකයන් අධෛර්යමත් කරනවා නෙමෙයි. හැබැයි අපිට තේරෙනවා විදේශ මුදල් හුවමාරුවේ ගැටලු සහ විරෝධතා වගේම මේ වෙලාවේ තියෙන අත්‍යවශ්‍ය සේවාවන්හි ගැටලු නිසා සංචාරකයන් මේ වෙලාවේ එන්නේ නැහැ කියන එක. මේ අතර ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීමට සහාය වන බව G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරු අවධාරණය කරනවා. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින අර්බුදයට දිගුකාලීන විසඳුම් සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් කැපවන බවත් G7 කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීම සඳහා කොන්දේසි යටතේ කටයුතු කරන ලෙසත් අනෙකුත් රටවලින් ඉල්ලීම් කර ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මේ අතර ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධයෙන් තාක්ෂණික සාකච්ඡා මැයි මාස 24 වෙනිදායින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ආණ්ඩුවේ අමාත්‍ය දුර බාරගත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායකරණ මන්ත්‍රීවරුන්ට එරෙහිව සමගි ජනබලවේගය විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා. ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාටත් නැවත වතාවක් මහමග යන්න බැරි තැනට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තුව නොමග යවු විතරයි මුළු රටම ගිනි තිව්වා. මම හිතනවා ඒක මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා අපේ වරප්‍රසාදයක් අපේ වරදක් නොකරපු මිනිස්සු විදිහට පාරේ යන්න ඉඩකඩ නැති කරා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට. ඒ විතරක් නෙමෙයි. ඊයේ පාර්ලිමේන්තුවේ මම දන්නේ නැහැ කවුරු හරි මන්ත්‍රීවරයෙක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරාද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝටල් කාමර ඉල්ලලා. මම දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ එහෙම ප්‍රකාශයක් සිදු වුණා කියලා ඊයේ මාධ්‍යවල පළ වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝටල් කාමර අපි අමනුෂ්‍ය වෙන්න ඕන ජනතාව පීඩාවට පත් වෙලා ඉඳද්දී අයුතු විදිහට වරප්‍රසාද ලබා ගන්න පිරිසක් බවට පත් වෙනවා. මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි ඔබතුමාගෙන් ඉල්ලලා තියෙනවද මේ හානි වෙච්ච ගිනි තියපු ගේකට හානි වෙච්ච නිවසකට වන්දි ඉල්ලලා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ ඉල්ලීමක් කළා තියෙනවද? ඒ විතරක් නෙමෙයි මේ භෝජනාගාරය වහන්න කියලා අපි 53 දෙනෙක් අස්සම් කළ ඔබතුමාට ලියුමක් බාර දුන්නා. අපි ඒ ලියුම බාර දුන්නේ මේ අපි 53 දෙනා විතරක් භෝජනාගාරයට නෙමෙයි අපි ඉල්ලුවේ මේ භෝජනාගාරය වහලා දාලා සාධාරණ මිලකට අපිට කෑම පාර්සලයක් ගෙනත් දෙන්න කියලා. අවශ්‍ය මන්ත්‍රීවරයෙකුට. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක ඔබතුමාට එක්කවන්ත වෙනවා ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කළා. මම හිතනවා ගරු කතානායකතුමනි අඟහරුවාදා උදෑසන ඒ මාධ්‍ය සහෝදරවරු දෙන්න එතනට යවුවේ මේ මන්ත්‍රීවරු කීප දෙනෙක්. කවදාවත් ඔතනදී ඔය කමිටු කාමර අංක එක ළඟදී කවදාවත් මේ පාර්ලිමේන්තුවේ වීඩියෝ කළ නැහැ කිසි දවසක. කොරිඩෝර් එකේ වීඩියෝ කරන බව ඇත්ත. කොරිඩෝර් එකේ කැමරා අතේ තියාගෙන මහත්තුරු අපි දැකලා තියෙනවා. හැබැයි මේ ගිනිගත් කමිටු කාමරේ මේ කණ්ඩායම් රැස්වීම ගාවට යවුවේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ මාධ්‍ය සභාවේ යවුවේ. ඒ නිසා මේ කණ්ඩායම මේ කරන වැඩේ වැරදි. මාධ්‍යවේදීන් දෙන්න ගැන කතා කරපු නිසා මම මේ මාධ්‍යවේදීන් දෙන්නට කතා කෙරුවා. මේ මාධ්‍යවේදීන් දෙන්න බිත්තියට හිර කරලා තමයි දුරකථනය පැහැර කරලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුල අපරාධ නීතිය බලංගුයි. සමහර අය හිතාගෙන ඉන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඕඩ එකක් කරලා බේරෙන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නෑ. ඒ නිසා මේ මාධ්‍යවේදීන් දෙන්න සාධාරණයක් කරන්න ඔබතුමා. මේ තෙල් පෝලිං ඇතුලේ අදිය නෙවෙයිනේ. තෙල් පෝලිං ඇතුලේ මාස දෙකක් විතර. හැබැයි මාස දෙකක් මන්ත්‍රීවරු තෙල් ගහගත්ත ක්‍රමයක් තිබුණා. එහෙම තියෙද්දි මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් තෙල් ගහන ක්‍රමයක් ඇති කරපු එකයි මේ වැරද්ද. ඒ නිසා තමයි ජනතාව කෝපය ඇති උනේ. ඒ නිසා වැරදි වැඩක් වැරදි විදියට කළා හත් පොලේ ගාගෙන මට දොස් කියලා වැඩක් නැහැ. ඒ වැරදි තීන්දුවයි වැරදි. ඒ දේ වැරදි. ඒකේ ආයි දෙකක් නැහැ.
ඕවා දෙනු පරහට තමුන් සම්මතයේ සිට හැම දෙනාටම අපි ඉල්ලා සිටිනවා තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරනවද? තමන්ගේ රස්සාව ඉෂ්ට කරනවද? තමන්ගේ ටැක්ස් ටික ගෙවනවද? අනිත් අයට කියන්නේ ඉස්සෙල්ලා. හැමෝම එහෙම හිතන දවසකට පුළුවන් මේ රට ගොඩ දාන්න. අපි දිගින් දිගටම කරේ හැමදාම බැලුවේ ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදනවා මිසක ආණ්ඩු කරන එක ගැන පිළිවඳ නෙවෙයි. ඒක තමයි ඇත්ත. හැමෝම උත්සාහ කරන්න විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුව පරදන්න. ඊළඟ කැම්පේන් එක ගැන. ආණ්ඩු දින්නට පස්සේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කරන සැලැස්ම මොකද්ද කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. අපේ ආණ්ඩුවත් ඒ බරදේ ආකාරයටම කරා. අපිටත් හිතා ගන්නට බෑ. ඇයි මේ ආර්ථිකය කියව ගත්තේ නැත්තේ කියන එක පිළිබඳව. ඒක තමයි ඇත්ත. කීප දෙනෙකුට මේක අතට දීලා මේ සම්පූර්ණයෙන්ම මේක දැනගන්නකොට අපිත් ස්ටඩි කරනකොට කාලේ පරාදයි. ඒ ප්‍රමාණයට අපි සමාවිල්ලන්නට ඕන. මේ ආර්ථිකය කියව ගත්තේ නෑ. හැබැයි අපි විතරක් නෙවෙයි. හැමෝම කියව ගත්තේ නෑ. ගිය අවුරුදු 4ට බිලියන 15ක් ණය ගත්තා. බිලියන 15ක්. බිලියන 12ක් ගෙව්වා. අටට තියෙන බැංක් රිසර්ව් ටික 7ට අඩු වුණා. මේ කාලෙත් එහා සමානයි. හැබැයි IMF එකට වෙලාවට නොගිය එක, ටැක්ස් ටික අඩු කරපු එක අපි කරපු වරදි. මම එදත් කියනවා. ඒක මේ බොරු කියලා වැඩක් නෑ. ඉතින් මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින ගරු කතානායකතුමනි මට නම් මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතියම පිළිබඳව තියෙන මහ ලොකු අප්‍රසාදයක්, කලකිරීමක්. අපි මේකෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. අපිටත් පුළුවන් වාඩි වෙලා සෝෂල් මීඩියා පෝස්ට් දදා පොරවල් විවි ඉන්න. ඒකෙන් රටට වෙන දෙයක් නෑ. නමුත් මම කියන්නට ඕන පමා වෙලා හරි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ දාන්න. රට ගොඩ දැමීම සඳහා එකතු වෙලා කටයුතු කරන්න. විපක්ෂ නායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා ඔබතුමාටත් පුළුවන් උදව්වක් මේ අවසාන මේ අමාරු අවස්ථාවේදී රට ගොඩ නැගීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා. ඔව් කිරියල් නැමැතුමා. ආණ්ඩුවට එකතු වීම සමගි ජන බලවේගයේ සමගි සද්ධානයේ ප්‍රතිපත්තිය නෙවෙයි. අපි තීරණයක් ගත්තා ආණ්ඩුවට එක්කව වෙන්නේ නැතුව විපක්ෂයේ ඉඳලා ධනාත්මක ප්‍රතිචාරයක් දෙන්න. ඒක අපේ පක්ෂ නායකතුමා දැන්ටමත් ලිඛිතව ඒ වගේම අවශ්‍ය ආකාරයට උදව් කිරීමට ස්පිතාල වලට අවශ්‍ය බෙහෙත් ලබා දීමට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි මේ අස්වෙච්ච අයට මම කියන්න කැමති විපක්ෂ නායකතුමාගේ අවසරය ඇතිව ඒ අයට විරුද්ධව විද්‍යානුකූල පියවර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. ජනාධිපතිවරයාට ඉවත් යන ලෙසට බල කෙරෙන ගාලමුවදුර ජන අරගලයේ 42 වන දිනය අදයි. අදත් උදැසන සිටම අරගල භූමියට ජනතාව ඒකරාශී වෙමින් සිටියා. මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිට නෝඩීල්ගම විරෝධයද තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලමුවදුර පිටියේ ක්‍රියාත්මක ජන අරගලය 41 වැනි දිනටත් ඊයේ ක්‍රියාත්මක වුණා. ජනාධිපතිවරයාට ඉල්ලාස්වන ලෙසට බල කරමින් සටන් පාට කියමින් අරගල භූමියට එක් වූ ජනතාව සිය විරෝධය පළ කළේ මෙලෙසින්. අරගල භූමියේ සිනමා හලද 7 වෙනි දිනටත් ඊයේ ක්‍රියාත්මක වූ අතර ඊට ජනතාවගේ වැඩි අවධානයක් යොමු තිබුණා. ඊයේ රාත්‍රිය වන විටත් දිවයිනේ නන්දෙසින් පැමිණි ජනතාව ආණ්ඩුවට එරෙහි විරෝධතාවයට එක්ව සිටියා. ජනාධිපතිවරයාට දුරෙන් ඉල්ලා අසුන ලෙසට බල කරන ගාලමුවදුර ජන අරගලය අද ක්‍රියාත්මක වන්නේ 42 වෙනි දිනටයි. අද උදෑසන සිටම අරගල භූමියට ජනතාව පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට නෝඩීල්ගම විරෝධතාවයද තවදුරටත් ක්‍රියාත්මක වනවා. මේ අද උදෑසන නෝඩීල්ගම අරගල භූමියේ පැවති තත්ත්වයයි. රටපුරා පෙට්‍රල් හිඟේ හේතුවෙන් පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා අද පස්වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පෙට්‍රල් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා පිරුම්හල් අසල රැඳී සිටි ජනතාවට ඉන්ධන නොලැබීම හමුවේ මාර්ග හරස් කරමින් අදත් විරෝධතා දක්වනු ලැබුවා. මේ අතර අද සිට පෙට්‍රල් නිකුත් කරනු ලබන්නේ වාහනවලට පමණක් වන අතර කෑන්, බූලි සහ බෝතල් වලට පෙට්‍රල් නිකුත් නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා. දින කිහිපයක සිට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාවට තවදුරටත් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. දින 51ක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ඊයේ රාත්‍රියේ ගොඩබෑම ආරම්භ කෙරුණා.
එම නෞකාව සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 9,18,000ක් ගෙවීමට සිදුව ඇති බවයි khනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ. ඊට අමතරව IOC සමාගමද මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රගත් නෞකාවේ ඉන්ධන තොග ගොඩ බෑමද සිදු කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉන්ධන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීමට ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර අනෙකුත් ප්‍රදේශවලටද බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ඊයේ සිට පිරෝම්හල් අසලට පැමිණි ජනතාව තවදුරටත් රැඳී සිටින අතර ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන්ද ඇතිවුණා. එප්පාවල ඉන්ධන පිරෝම්හල අසල දින කිහිපයක සිට රැඳී සිටි ජනතාවට ඉන්ධන නොලැබීම හමුවේ නොසන්සුන් තත්ත්වයක්ද හටගත්තා. අපි ග්‍රාම සේවකයි කොමිසමිතියේ සභාපතිතුමාගේ අසල අරන් ඉන්නේ 10 දිනක් ගියා නම් 10 දිනාටම ලියුම් දෙනවා. ඒක මේ විදිහට තෙල් ගාලා මේක ඉවර කරන්න බෑනේ. ඊට පස්සේ පෙට්‍රෝලියමෙන් කිව්වා ඒජී එක ගන්න බැරිද ලියුම් තෙල් දෙන්න කියලා. මේ ඒජී එක මේ දින ඒජී අස්සම් කරලා තියෙන ඒවල තමයි තෙල් දෙන්නේ. එහෙම බෑ මාත්‍යා. ගන්න කියන්නේ දැන් මේගොල්ලන්ට කියන්නේ හෙට උදේ ඒජී මාත්‍යා ඉන්නවා. ගිහිල්ලා අස්සම් කරන් එන්නේ එතකන් තෙල් කියනවා. අද වතර වැව්වා. අම්බලන්තොට ඉන්ධන පිරෝම්හලෙන් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ රියතුරන්ට ඉන්ධන නිකුත් කිරීමේදී ප්‍රමුඛතාව ලබා දීමට එරෙහිව රැස්ව සිටි ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. ප්‍රදේශ රසකම ඉන්ධන පිරෝම්හල් අසල ජනතාව රැඳී සිටියත් එම පිරෝම්හල් වලට ඉන්ධන නොලැබීම නිසා ජනතාව අපහසුතාවට පත්ව සිටියේ මෙලෙසින්. මේ අතර ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති සහ උපදෙස් වලට පටහැනිව කටයුතු කර ඇති ඉන්ධන පිරෝම්හල් වෙත ඉන්ධන සැපීම අත්හිටුවීමට එම සංස්ථාව තීරණය කර තිබෙනවා. අදාළ උපදෙස් වලට පටහැනිව ක්‍රියා කරන ඉන්ධන පිරෝම්හල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර ඔවුන් සිදු කළ පරීක්ෂණවලට අනුවයි මෙලෙස පිරෝම්හල් කිහිපයකට ඉන්ධන සැපීම අත්හිටුවා තිබුණේ. ඒ අනුව මාකුල දකුණ, නාල්ල, කැලණිය, පෙතියාගොඩ සහ මීර්ගම පිරෝම්හල් වෙත මෙලෙස ඉන්ධන සැපීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි khනිජ තෙල් සංස්ථාව නිවේදනය කරන්නේ. මේ අතර රට තුළ ගෘහස්ථ ගෑස් හිඟේද තවදුරටත් පැවතීම හේතුවෙන් ජනතාවට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. අතර 3ක් වෙනවා. ඊයේ උදේ ඇවිල්ලා ඊයේ 2 වෙනකන් හිටියා. ගෑස් ඉක් මෙතන පෝලිම්. අර මේ දෙල් වලට පෝලිම් මේ පුදුම කර්මයන්ට ගෙවන්නේ. කරන්න දෙයක් නෑ. ඉතින් අදත් හැරිලා යන්න වෙයි මේ 4 වෙනි දවසේ. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා ගෑස් සිලින්ඩර් 50000ක් ලංකාව පුරා බෙදා හරින්න. මේක ප්‍රධාන වශයෙන් කොළඹ සහ වටනගර වලට සහ පිට පළාත් වලට යවන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම අපේ ඊළඟ නැව මෙට්‍රික් ටොන් 3900ක නැවක් ඊයේ දවසේ ආවා. ඒ නැව අපි බලාපොරොත්තු වෙනවා අපේ CBM එකට බෝයාවට ගහලා ඉවරලා නල මාර්ගයෙන් බාණ්ඩ මුහුදේ තත්ත්වයේ යථා තත්ත්වයට පත් වෙගෙන එන හින්දා. හෙට ඉඳන් ලංකාව පුරා සිලින්ඩර් 80000 ගානේ බෙදා හැරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අපේ සැලසුම. අපේ වෙළඳ පොලේ සිලින්ඩර් 135ක වගේ හිඟයක් තියෙනවා. ඉතින් ඒකින්ද අපි 80000ක් දුන්නා කියලා මාකට් එකේ හිඟේ එකපාරට මග හැරෙන්නේ. පෝලිං වල රැඳී හිටීම අවම කරන්න. අපි ඉල්ලා හිටින්නේ වෙළඳ මහත්තුරුන්ට තමුන්ට ගෑස් කොච්චරක් එනවද කියලා ප්‍රධාන බෙදා හැරීම් නියෝජිතයන් අහන්න ගෑස් එනවද කීයක් එනවද කියලා. එතකොට මේ පණිවිඩය පාරිභෝගික මහත්තුන්ට දන්වන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. එතකොට ඕනම් පාරිභෝගික මහත්තයෙකුට පුළුවන් ගෑස් වලට ගිහිල්ලා අද දවසේ ගෑස් එනවද කීයක් ගෑස් සිලින්ඩර් එනවද කියලා දැනගන්න. ගෑස් එනවා නම් විතරක් ඒක රැඳී හිටින්න. රට තුළ උද්ගත ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදයන් පිළිබඳව ඊයේ රතුවිර කාලින දේශපාලන සංවාදයේදී සාකච්ඡාවට ලක් වුණා. ඒ සඳහා සහභාගී වුණේ වසන්තයාපා බණ්ඩාර, KPS කුමාරසිරි, මුජිබුර් රහ්මාන් සහ හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මා විශ්වාස කරන මේ මොහොතේ
අද ජාත්‍යන්තරයේ මේ වර්තමාන අග්‍රාමාත්‍යතුමාට මේක හිටගත්තට මං හිතන්නේ වැඩ කරන්න බෑ. ජාත්‍යන්තරයේ තුල අපි දන්නවා පහුගිය කාලේ අපි දන්නේ නැහැ නිරූපමා රාජපක්ෂ මැතිණියට නැත්නම් එතුමාගේ ස්වාමි පුරුෂයාට පැන්ඩෝරා පේපර්ස් වල මෙච්චර මුදල් තියනවා කියන චෝදනාව ඇත්තටම කොහොමද ආවේ මොකක්ද කියන එක අපිට සාම ඔප්පු කරගන්න බෑ. නමුත් ජාත්‍යන්තරයේ තුල සමාජ කතිකාවක් තියෙනවා. මේ ඇවිල්ලා අර දුක් විඳින තෙල් නැතුව පාරේ පෝලිං වල ඉන්න, ගෑස් නැතුව පෝලිං වල ඉන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සාරය තමයි මේ අරගෙන තියෙන කියන ජාත්‍යන්තර මතයෙන් එළියට යන්න බෑනේ මේ. හැබැයි අර ඉන්න ඕනේ පිරිසක් මොන දේ වුණත් චග්ගෝලියෝ ටිකක් ඉන්නවා. මේ රටේ අහිංසක අන්තිම මිනිහ මැරුණත් කමක් නැහැ. මගේ වැඩේ වෙනවා. ඔය 9 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධිය අපි පෙර කල්ැතුව දැක්කා නිමේෂ්. මේක ප්‍රමාද කරන්න එහෙම නැත්නම් මේක වළක්වා ගන්න තමයි අපි හැම හැකි උත්සාහයක්ම ගත්තේ. මේ ජන රාශි වීම හරහා ඊට ආසන්න තැනක තිබෙනවා ගැටුම්කාරී සංවේදී අරගලයකට පනපෝන කණ්ඩායම තරුණ කණ්ඩායමක් ඉන්නවා. අරලිගහ මන්දිරයේදී ඉදිරිපිට. ඒ නිසා මේ වගේ ස්ථානයකට අපේ පාක්ෂිකයෝ නිරායුධව ගෙනීම තුල ඔවුන්ට කතා කරන කතාවකදී සමහර වචනයක් වෙනස් වීම තුල ඔවුන් සමහරෙන් කීප දෙනෙක් කරේ වැරදි විදියට තේරුමක් අරගෙන එළියට බහින්න පුළුවන් සමහර වෙලාවට ඒ වචන ආයුධ බවට පත් වෙන්න පුළුවන් නිමේෂ්. අපි නිතරම මේ විවාද වලට ඇවිල්ලා කිව්වා ආණ්ඩුව මේ ගන්නා වූ ආර්ථික තීන්දුව අනිවාර්යයෙන්ම මේ රට අර්බුදයකට ගෙනියනවා. අපි කිව්වානේ ඔය පරණ රෙකෝඩ්ස් දාලා බලන්න පුළුවන්. ඒතර අපේ පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ විෂය ගැන ඉන්න විශේෂඥවරු 2020 නොවැම්බර් මාසයේ වෙනකොට කිව්වා ඉදිරි අවුරුද්ද ඊටාම අර්බුදයකට අපි තල්ලු වෙනවයි කියලා. එතකොට මේ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිතුමයි ඊළඟට හිටපු මහ බැංකුවේ අධිපතිතුමයි කිව්වේ නෑ එහෙම එකක් නෑ අපිට රෝඩ් මැප් එකක් තියෙනවා. අපි රෝඩ් මැප් එකක් හදලා තියෙනවා කියලා මැප් එකකුත් දැම්මා පාර්ලිමේන්තුවට. මට මතකයි විශාල පොතක් වියදම් කරලා අච්චු ගහලා අපිට දුන්නා රෝඩ් මැප් එක. හරිද? ඒ නා අපි මේ රෝඩ් මැප් එක අනුව තමයි යනවයි කියලා කිව්වේ. අන්තිමට දැන් මැප් එකක් නෑ, රෝඩ් එකක් නෑ, මහ බැංකුව අධිපතිත් නෑ, හිටපු මුදල් ඇමතිතුමත් නෑ. කවුද වක් කියන්නේ? මම නම් කියන්නේ එහෙම ගැලවිලා යන්න දෙන්න බෑ. අපි දන්නවා මේක කෙටි කාලයකද විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේ පෝලිං වල ඉන්න ජනතාවට යම් සහනයක් ලැබිය යුතුයි. හැමදාම නැවක්කනකම් බලන් ඉන්න පුළුවන් තත්වයක නෑ. තෙල් ටික නැති වෙච්ච ගමන් වැටෙනවා අනිත් සියල්ල. මේ ගල පෙරලීගෙන එනවා විතරයි. තාම පෙරලෙන්න පටන් ගත්ත විදිහ තාම පෙරළුනේ නෑ. ස්ථීර වශයෙන්ම ලබන මාසෙ ඊග මාස 3ක් අපිට දැඩි ප්‍රශ්න අර්බුද වලට මුහුණ දෙන්න වෙනවා. මේ අර්බුද මැද තවත් අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නැව් 3ක් තියෙනවා මුහුදේ. මේ නැව් 3 ගන්න අපිට මුදල් නෑ. අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරනවා. අගමැතිතුමා කිව්වා බ්ලැක් මාකට් හරි අපි ඩොලර් ගන්න ඕනේ ඩොලර් මිලියන 100ක්. බ්ලැක් මාකට් ඩොලර් මිලියන 100ක් අපි ගත්තොත් අපිට 2 බිලියන් පාඩු වෙනවා. ඒ නැව් තුන ගෑස් සහ ඉන්ධන. ඔව් ගෑස් නැව් දෙකට සල්ලි ගෙවලා ඉවරයි. දැන් තියෙනවා පෙට්‍රල් නැව් එකක් තියෙනවා. බොරතෙල් එකයි ඩීසල් එකයි. පසුගිය 9 වෙනිදා නිට්ටඹුවේදී ඝාතනයට ලක් වූ අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාලු මෝදර සාමකාමී අරගලයට පහර දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. පසුගිය 9 වෙනිදා කලබලකාරී තත්ත්වය තුළ සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අද නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම සැකකරු පසුගිය දින කිහිපය තුළ සංගවී සිටි බවට තොරතුරු ලැබුණා. නමුත් අද දිනේදී ඔහු නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මොහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බස් රථ රියදුරක වශයෙන් කටයුතු කරන බවට තමයි දැනට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. අද දින ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා. මේ අතර ගාලු මෝදර සහ අරලියගහ මන්දිරය ඇසළ සාමකාමී අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට කතානායකවරයාගෙන් අවසර ඉල්ලා තිබුණා. ඒ අනුව හිටපු අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව ගියා. එසේම ඉන්දික අනුරුද්ධ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඔවුන්ගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිස ලබන 25 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර සිටියා.
තවද මෙම සිදුවීමේදී ප්‍රධාන සැකකරුවන් අතහැර සෙසු පුද්ගලයින් අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව කිය මහේස්ත්‍රාත්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් මීළඟ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන කරුණු අනුව අවශ්‍ය වූහොත් සුදුසු නියෝගයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කර සිටියා. මේ අතර පසුගියදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පහර දීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් අපමත මුදාහරින ලෙස ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මේ අතර 9 වෙනිදා දිවයින පුරා සිදු වූ කලබලකාරී සිදුවීම් සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඍජුව වගකිව යුතු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ තමන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරලා ඒකට ආව ප්‍රතිපහාරය සිද්ධ වුණාට පස්සේ ඒක වළක්වන්නෙත් නැතු ඉඳලා දැන් ඒක ක්‍රමානුකූලව සැලසුම් සහගතව ජනතා විමුක්ති පෙරමුණ මත පටවන්න උත්සාහ කරමින් ඉන්නවා. පහුගිය අවුරුදු 25ක 30ක කාලය තුල මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍ර දේශපාලනයේ මෙතුරුම් දේශපාලනයේ වැඩ කරලා තියෙනවා. අපි වගකීම් සම්පන්න දේශපාලන ව්‍යාපාරයකට විනයක් සහිත සමාජිකයෝ හිතවතුන් රතු කරන පක්ෂයක් අපි. දැන් ඔය සමහරව කතා කරනවා අත්තරංග ගත්තු කට්ටිය අතර JVP එකේ මෙච්චර ඉන්නවා අච්චරන කල් කියන පටන් අරන් ඉන්නවනේ. හැබැයි අපි අහන දේ තමයි දැන් මේ ගෝල් ෆේස් එකට ගහන්න ආපු 1000කට වැඩි කට්ටිය ඔක්කොම කවුද? ඉතින් ඔක්කොම පොජාන පෙරමුණේ කට්ටියනේ. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වයේ පළවෙනි මග උත්තර කරු ඒගොල්ලෝනේ. ප්‍රහාරය එල්ල කරන වෙලාවේ ගත්තේ නැහැ කවකත් අත්තරංගුවට. නිසා අනිවාර්යයෙන්ම අපි පක්ෂයේ മന്ത്രിවරු කණ්ඩායමක් අපි ඊට ඉක්මනින් පොලිස්පති හම්බ වෙනවා සාකච්ඡාවක් ඉල්ලනවා අපි පොලිස්පතිගෙන් ඉල්ලලා තියෙනවා. This is live at 12. යලි තවදානේ දේශීය පුවත් වෙත. රසායනික පොහොර මිටියක් රුපියල් 10,000ක සහන මිලකට ගොවීන්ට ලබා දීමට අග්‍රාමාත්‍යවරයා විසින් පොහොර ගැටලුව විසඳීමට පත් කරන ලද කමිටුව වෙත නිර්දේශ කර තිබෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසන්නේ යලකන්නේ කුඹුරු වගා කිරීම සඳහා පොහොර නොමැතිවීමෙන් Taman ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි. පසුගිය මාස් කන්නේ කාබනික පොහොර යොදා කුඹුරු වගා කළ ගොවීන් සිය අස්වනු අඩුවීම ඇතුළු ගැටලු රසකට මුහුණ දී තිබුණා. කෙසේ වෙතත් මෙවර යලකන්නේ සඳහා අවශ්‍ය ජලය නිසි පරිදි ලබා දී තිබුණත් අවශ්‍ය පොහොර ලබා දීමට මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ගොවීන් චෝදනා කරන්නේ. අපි අන්තාසරණ වෙලා ඉන්නේ. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපේ දරු පැටවුන කණ්ඩායම් දෙන්න විදියක් නැහැ. අපේ මේ මහ පොළොවත් එක්ක ඔට්ටු අල්ලනවා. පාර්ලිමේන්තු එකේ නෙවලා රජසප විඳින්නේ. අපි බලු දුක් විඳින්නේ. මට පුළුවන් විදියට තමයි මම මේ ලියු 10ක් විතර මේ වැඩ කරන්න හදාගෙන තියෙන්නේ. මේ කෑමට විතර පොර 30000යි කියනවා 40000යි කියනවා වෙන්න දෙයක් නැහැ. දැන් අපි වෙන්න තියෙනවා සේරම වුණා. දරුපවුල් රැකෙන්න කියලා අදහසින් තමයි මේ ටික හරි කරන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ට බලපෑ ඇති තත්ත්වය පිළිබඳව දැනුම් දීම සඳහා එම ගොවීන් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. අපිට කැඳ බොණ්ඩ හරි අපි වගාවකට යන්න කියලා බලනකොට අද ට්‍රැක්ටරයක් විල හාන්න රුපියල් 20000යි. යූරියා වෙළඳ පොලේ රුපියල් 40000යි. වල්නාශක තෙල් බෝතලයක් රුපියල් 13500යි. මිනිහෙක්ගේ කුලිය දවසකට රුපියල් 2500යි. ඒකට අක්කරයක් කරන්න 1,40,000ක් විතර යනවා. ගොයියට කිසිම සහනයක් නැතුව යල් කන්නත් අසාර්ථකම කන්නක් බවට පරිවර්තන කරලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 1,25,000ක් විතර තියෙනවා. අපි හිතන හැටියට ඕකෙන් 50,000ක්වත් වගාවට යයිද කියලා කියන්න බෑ. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක. මේ අතර ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති කෘෂි රසායන භාවිතයේ හේතුවෙන් Tamanගේ පැල ගොයම සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බවට තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 33000ක පමණ පැල ගොයම විනාශ වී ගොස් ඇති අතර ගොවීන්ට සිදුව ඇත්තේ රුපියල් 40000ක පමණ මුදලක් වියදම් කර යලි කුඹුරු වැපිරීමටයි. කඩේට ගියන් පස්සේ මේ තෙල් බෝතලේ දුන්න මිලිය 70ක් දාලා ගහන්නේ. 70ක් දාලා ගැහුවම පස්සේ ගොයන් කුට්ටි මේ මැරෙනවා. තෙල් ලීටරයක් රුපියල් 15000යි. මේකට බිලක් කිල්ලුවට දුන්නේ නැහැ. කඩෙන් ඇහුවම දැන් කියනවා මේක ඉන්දියාවෙන් හොරට ගෙන්න එකක්. මේවට ප්‍රයිස් නැහැ. ගහලා තියෙන ඉන්දියන් ප්‍රයිස් එකක්. සිංහලෙන් මෙලෝ වචනයක් නැහැ. රුපියල් 90000ක විතර මේ යට කරලා තියෙන්නේ මේවට දැන්. මේ දෙවෙනි වටේ මේ වපුරන්නේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පොහොර හිඟේ හා ප්‍රවාහන කටයුතු අධික වියදම් සහිත වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සීක්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. සක්කාලි නම් ගොඩක් ගණන් 650ක් 100යි. පොන්චි රුපියල් 400 500යි. වෙලෙන්දොත් නෑ නේද නේ? එල්පත් නොදෙනවා. කියන්නේ
ගොයිය 100ක් ඉන්නවා නම් ඒ ගොයිය දෙන්නයි විතර එළවලු හදලා තියෙනවා. ඉන්ධන හිගියත් සමග පවතින ප්‍රවාහන ගැටලු හේතුවෙන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග නොලැබීමත් වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවීමත් හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානයේද පවත්වාගෙන යා නොහැකි තත්වයකට මුහුණ දී ඇති බවට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සුබසාධක වෙළඳ සංගමය පවසනවා. වෙන්දට එන ලොරි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් 4 එකක් වගේ තමයි අද මාකට් එකට පැමිණලා තියෙන්නේ. දෛනිකව එළවලු තොග අවශ්‍ය ප්‍රමාණය ගෙන ඒම සඳහා අවශ්‍ය කරන ඩීසල් ලබා දීමට වහාම කටයුතු කරන ලෙස අපි බලධාරීන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේදී ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් සහ CBL සමූහයත් එක් වී සිටිනවා. හැමදාමත් වගේ ලෙන්ගතු කමින් ආදරෙන් එක්ව අපේ ජීවිතවලට ජයගෙනෙන්නට මනුදම් මෙහෙවර මෙවර ක්‍රියාවට නැංගුණේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙත කඩිනම් ආධාර ලබා දෙමින් ඔවුන්ට සහනයක් වීමේ අරමුණින් ආරම්භ වූ මනුදම් මෙහෙවර වැඩසටහන ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඩයලොග් ආසියාටා සමාගම සමග මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් හෝල්ඩින්ග්ස්, CBL සමූහය සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ශක්තිමත් බැඳීමෙන් ආරම්භී මනුදම් මෙහෙවර මෙවර බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට සහනයක් වෙමින් බදුල්ල සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. මනුදම් මෙහෙවර ක්‍රියාවට නැංවුණු මොහොතේ මනුදම් මෙහෙවරින් ප්‍රතිලාභ ලැබුවන් කිහිප දෙනෙකු සිය ස්තුතිය පළ කරන්නත් අමතක කළේ නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු කාලේ සරෝදා ආයතනෙමුත් ඩයලොග් ආයතනෙමුත් මාස් ආයතනෙමුත් කරන මේ උදව්පකාර සත්කාරට ගොඩාක් පින්. මේ රටේ තියෙනා වූ ආර්ථික අපහසුතාවයත් එක්ක මේ අපිට දෙන්නා වූ මේ බඩු මල්ල ඩයලොග් ආයතනයටත් මාස් ආයතනයටත් සරෝදේ ආයතනයටත් මේ කරන්නා වූ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් අපගේ ආදර ගෞරවයේ ස්තුතිය පුද කර සිටිනවා. මනුදම් මෙහෙවර සඳහා ස්වර්ණ වාහිනිය මාධ්‍ය දිරිය ලබා දෙන අතර ඉදිරි දිනයන් පුරාවටම පීඩාවට පත් ජනතාව උදෙසා සිදු කරන මනුදම් මෙහෙවරේ තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආනමඩුව වෙලිවෙව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න රාත්‍රී 7:30ට පමණ ඇති වූ අතර එය අද අලුයම් කාලය දක්වා පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්න පාලනය කිරීම සඳහා ආනමඩුව හෝ ඒ අවට කිසිදු පළාත් පාලන ආයතනයක ගිනි නිවීමේ ඒකකයක් නොතිබීම හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර දෙමෝදර දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති දෙමෝදර කඳුවැටියේ ඊයේ සවස ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් රක්ෂිතයට දැඩි ලෙස හානි සිදුව තිබුණා. රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. කුඩුනෝනා නමින් ප්‍රකට මෙම කාන්තාව ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර ඇය මීට පෙරද පොලිස් අත්අඩංගුවට පත් වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. සැකකාරිය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ. අනුරාධපුර පැරණි නගරයේ රන් භාණ්ඩ අලවිසලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයෙකුට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර රන් මාලය පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුව පලා යමින් සිටි එම පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දීමටයි කටයුතු කර තිබුණේ. එසමගෙන් ලයිව් ඇට් වෙලාවට අවසන්. ඔබට සුබ දවසක්.